අපි දැන් බලමු දෛශිකයක උපරිම ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ මොන දිශාවටද කියලා. අපි හිතමු වස්තුවක් මෙහෙම තියෙනවා. ඒ වස්තුව මත පල්ලෙහාට එයාගේ බර ක්‍රියා කරනවා. එයාගේ බර වෙන්නේ නිව්ටන් 100යි කියලා අපි හිතමුකෝ. එතකොට මේ වස්තුව කොහෙටද වැටෙන්නේ? මේ වස්තුව පල්ලෙහාට ගමන් කරනවා. අපි හිතමු මෙතන තියෙන පෘෂ්ඨයක් කියලා. ඒ පෘෂ්ඨයට මෙයා වැටෙනවා. හරියට නිකන් මෙහෙම තියලා අතහැරෙනවා. එතකොට මොකද වෙන්නේ? පල්ලෙහාට යන්නේ. එහෙනම් මේ වස්තුව ගමන් කරේ එයා මත ක්‍රියා කරන මෙන්න මේ නිව්ටන් 100 බලයේ දිශාවට. මේ දිශාවට. එහෙනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ වස්තුවට වෙන කිසිම බලයක් තිබුණේ නැහැ. තියෙන එකම බලය තමයි නිව්ටන් 100. එතකොට මේ වස්තුව ගමන් කරේ නිව්ටන් 100 දිශාවට. එහෙනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් බලයක උපරිම ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ එම බලයේ අභිදිශාව ඔස්සේ කියලා. මොකද්ද? බලයක නැත්නම් ඕනෑම දෛශිකයක උපරිම ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ එයාගේ ක්‍රියාකාරී දිශාව ඔස්සේ කියලා. නැත්නම් අභිදිශාව ඔස්සේ කියලා. ඒක මේ උදාහරණයෙන් පැහැදිලි. එහෙනම් අපි දැන් කරුණු තුනක් ඉගෙන ගත්තා. ඒ කරුණු තුන ආකාරව මතක් කරගමු. පළවෙනිදී වස්තුවක් මෙහෙම තියෙනවා නම් බලයක් මෙහෙම තියෙනවා නම් මේ දිශාවට ඒ බලයේ ඉඳලා තීටා කෝණයකින් දිශාවට මේ බලයේ නැත්නම් මේ දෛශිකයේ බලපෑම F cos θ කියලා අපි කියනවා. ඒ කියන්නේ F කියලා මේ දෛශිකයක් තියෙනවා. ඒ දෛශිකයේ ඉඳලා θ කෝණයකින් ඉන්න දිශාවක් ඔස්සේ ඇති කරන බලපෑම F cos θ. එහෙනම් අපි ඊයන්ට කතා කරා ඕනෑම දෛශිකයකට ලම්බ කරන වූ ඕනෑම දිශාවකට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලා. ඒතකොට මේ බලපෑම තමයි ඒ F බලයේ ඉඳලා θ කෝණයකින් ආ දිශාවට ඇති කරන බලපෑම F cos θ කියන්නේ. ඊළඟට දෙවෙනි එක විදිහට θ බිඳුවක් වුණොත් මොකක්ද වෙන්නේ? මේ විදිහට F ට ලම්බ දිශාවට බලපෑම අපිට ආවා බිඳුවයි කියන්නේ. ඒ කියන්නේ ඕනෑම දෛශිකයක ඊට ලම්බ වූ දිශාවකට බලපෑමක් ඇති කරන්නේ නැහැ කියන එක. ඊට පස්සේ තුන්වෙනි කාරණාව විදිහට අපි ගත්තා දැන් වස්තුවක් මත අර නිව්ටන් 100 ක්‍රියාත්මක වෙනකොට ඒ වස්තුව ගමන් කරේ නිව්ටන් 100 දිශාවට. එහෙනම් ඒකෙන් අපි තේරුම් ගත්තේ ඕනෑම දෛශිකයක උපරිම ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ එම දෛශිකයේ ක්‍රියාකාරී දිශාවට කියන්නේ. මොකද්ද? ඕනෑම දෛශිකයක උපරිම ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ එහි ක්‍රියාකාරී දිශාවට. ඔන්න කරුණු තුන අපිට වැදගත් වෙනවා ඉදිරි වැඩ කටයුතු කරගෙන යනකොට. එහෙනම් ඔය මාතෘකාව අපි කතා කරගෙන අන්තිමට දෛශිකයක විවිධ දිශා ඔස්සේ ඇති කරන බලපෑම් කියන යනවා. ඒතර පළවෙනි අවස්ථාව විදිහට තීත දිශාවක් ඔස්සේ ඇති කරන බලපෑම, දෙවෙනි අවස්ථාව හැටියට දෛශිකයට ලම්බක දිශාවට ඇති කරන බලපෑම බිඳුව කියලා ඉගෙන ගත්තා. තුන්වෙනි අවස්ථාව හැටියට අපි ඕනෑම දෛශිකයක උපරිම ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ එයාගේ ක්‍රියාකාරී දිශාව, දෛශිකයේ ක්‍රියාකාරී දිශාව ඔස්සේ නැත්නම් දෛශිකයේ අභිදිශාව ඔස්සේ කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට ඒක තමයි අන්තිමටම සාකච්ඡා කරේ තුන්වෙනි කාරණාව. දැන් අපි බලමු දෛශික පද්ධතික සම්ප්‍රයුක්තය හොයන්නේ කොහොමද කියලා. එහෙනම් අලුත් මාතෘකාව වෙන්නේ අපේ දෛශික පද්ධතික සම්ප්‍රයුක්තය. දැන් බලමු දෛශික පද්ධතික සම්ප්‍රයුක්තය කොහොමද ගන්න කියලා. දෛශික පද්ධතික සම්ප්‍රයුක්තය.
නැත්නම් T මේ විදිහට දෛශික පද්ධතියක සම්ප්‍රයුක්තය ගන්නකොට අපි කරුණු තුනක් යටතේ තමයි කරන්නේ. පියවර තුනක් යටතේ තමයි කරන්නේ. පළවෙනි පියවර තමයි අපි දන්නවා දෛශික පද්ධතියක් හැදිලා තියෙන්නේ දෛශික ගොඩකින්. එතකොට පළවෙනි කාරණාව විදිහට ඒ දෛශිකවල නැත්නම් දෛශික පද්ධතියේ ඇති සියලුම දෛශිකවල x දිශාව ඔස්සේ විභේදන සංරචකවල වල VGය ඓක්‍ය ලබා ගන්න. එහෙනම් අපි කරන්න ඕනේ ඒ දෛශික පද්ධතියේ තියෙන හැම දෛශිකයකම x දිශාව ඔස්සේ විභේදන සංරචකවල VGය ඓක්‍ය ගන්නවා. දෙවෙනි එක තමයි කලින් වගේම සියලුම දෛශිකවල y දිශාව ඔස්සේ විභේදන සංරචකවල VGය ඓක්‍ය ලබා ගන්න. right. අපේ එන පද්ධතියේ තියෙන සියලුම දෛශිකවල x දිශාව ඔස්සේ විභේදන කොටස් වල නැත්නම් විභේදන සංරචකවල VGය ඓක්‍ය ගත්තා. ඊළඟට සියලුම දෛශිකවල y දිශාව ඔස්සේ විභේදන සංරචකවල VGය ඓක්‍ය ගත්තා. අපි හිතමු ඒවා මේ විදිහට ආවයි කියලා. capital X capital Y කියලා. අපිට ආවා x දිශාව ඔස්සේ විභේදන සංරචකවල නැත්නම් විභේදන කොටස් වල VGය αϊκ capital X කියලා. y දිශාව ඔස්සේ විභේදන සංරචකවල VGය αϊκ අපිට ආවා capital Y කියලා. එහෙනම් මෙන්න මේ දෙකේ සම්ප්‍රයුක්තය ගත්තොත් ඒ සම්ප්‍රයුක්තය තමයි සම්ප්‍රයුක්ත අපි R කියලා කිව්වොත් ඒ සම්ප්‍රයුක්තය තමයි මේ දෛශික පද්ධතියේම සම්ප්‍රයුක්තය වෙන්නේ. මොකද මම ආයෙ පාරක් කිව්වොත් අපි x දිශාව ඔස්සේ විභේදන සංරචකවල VGය capital X කිව්වොත් y දිශාව ඔස්සේ විභේදන සංරචකවල VGය capital Y කියලා කිව්වොත් ඒ දෙකේ සම්ප්‍රයුක්තය අපි ගත්තොත් ඒ සම්ප්‍රයුක්තය තමයි දෛශික පද්ධතියේ සම්ප්‍රයුක්තය වෙන්නේ. එතකොට ඒකේ විශාලත්වයක් ගන්න පුළුවන්. ඒ වගේම දිශාවත් x එක්ක හදන කෝණය හරි y එක්ක හදන කෝණය හරි ගත්තාම දිශාවත් අපිට ලබා ගන්න පුළුවන්. මේක අපි පැහැදිලි කරගන්න ගැටලුවකින් බලමු. එහෙනම් ඔන්න ඔය පියවර තුන තමයි අපි කරන්නේ. අපි මෙතනදී සඳහන් කරා VGය ඓක්‍ය කියලා දෙයක්. VGය ඓක්‍ය. මෙතනත් අපි සඳහන් කරා VGය ඓක්‍ය කියලා දෙයක්. ඒ මොකක්ද කියන එක ගැටලුවකින් තහවුරු කරගන්න. දැන් බලමු අපි මේ විදිහට ගැටලුවක් කරලා. මේ විදිහට එකම තලයේ
නැත්තම් ඒක තලියේ එකම තලයේ බල තුනක් තියෙනවා. මේ බලයෙන් මේ පැත්තට තියෙන්නේ නිව්ටන් 2යි. ඊට ලම්බක බලයක් තියෙනවා නිව්ටන් 1ක. තව බලයක් තියෙනවා මේ අතට අංශක 45ක් කොණයක් ආනතම. ඒ බලය වෙන්නේ 2යි මුල 2යි නිව්ටන්. දැන් මේ බල තුන එකම තලයේ තියෙන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය මත ක්‍රියා කරනවා කියලා හිතමු. අපෙන් අහනවා මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්තය සොයන්න. නැත්තම් සම්ප්‍රයුක්තය කීයද කියලා අපි අහනවා. එහෙනම් අපි අර පියවර තුන අනුගමනය කරලා මේ දෛශික පද්ධතිය නැත්තම් මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්තය හොයමු. පළවෙනි කරුණ මොකද්ද කරන්නේ? අපි පළවෙනි පියවර වෙන්නේ මොකක්ද? අපිට කරන්න දෙන පළවෙනි පියවර තමයි x දිශාව ඔස්සේ විභේදන සමරචකවල VGI කියවන්නේ. x දිශාව ඔස්සේ විභේදන සමරචකවල VGI. එහෙනම් තමයි අපි දෛශික ධන පැත්තක් තෝරගන්න. දැන් x දිශාව ඔස්සේ කියවහම අපිට මම මෙතනදී මේ පැත්තට තියෙන දෛශික ධන කියලා ගන්නවා. මේ දිශාවට තියෙන දෛශික ධන කියලා ගන්නවා. එතකොට මේ දිශාවට තියෙන දෛශික ධන නම් ඊට විරුද්ධ දිශාවට තියෙන දෛශික මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. එහෙනම් මේ දිශාවට දෛශික ධන ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන දෛශික ඍණ. ඔන්න ඕක අපි කෙටියෙන් මේ විදිහට නිරූපණය කරනවා. මේකේ තේරුම තමයි මේ පැත්තට තියෙන දෛශික ධන ඊට ප්‍රතිවිරුද්ධ තියෙන දෛශික ඍණ. right. එහෙනම් දැන් x දිශාව ඔස්සේ දෛශික වල VGI කියවනවා. අපි ඔහොම දැන් ලියුවා ඊළඟට බලමු කරන්නේ කොහොමද. එහෙනම් බලමු මේ දිශාවට තියෙන දෛශික ධනනේ. එහෙනම් නිව්ටන් දෙක දාන්න රීඩද? එක දාන්න. ඇයි? මේ දිශාවට තියෙන්නේ. එයා දාන්න. දාන්න දෙන්න. දාන්න දෙන්න. ඊළඟට අපිට තියෙන්නේ මෙයාට පස්සේ මෙයා පිළිවෙලට යන්න. මෙයා ගත්තොත් මෙයාගේ x දිශාවට තියෙන සම්රචකය මොකක්ද? අපි දන්නවා මෙයාගේ සම්රචක ගත්තොත් මේ පැත්තට 2 මුල 2 cos 45 මේ පැත්තට 2 මුල 2 sin 45. අපිට මතකයි නේද? මොකද 45ම ඉන්නේ මේ රේඛාවත් එක්කනේ. එතකොට ඒ රේඛාවට වැටෙන්නේ 2 මුල 2 cos එකේ. මේ රේඛාවට වැටෙන්නේ 2 මුල 2 sin අගේ. එතකොට මේ පැත්තට ඉන්න ඕනේ 2 මුල 2 sin 45 කියන. तो दिशा කොහොමද ගන්න? අපි 2 මුල 2 දිශාව මේ පැත්තට දෙන්නේ. කෝණේ මේ පැත්තට වැහෙනවා. මේ පැත්තට කෝණේ ඇරෙනවා. කොහොම ඇරෙනවා? तो දිශාව වෙන්නේ මේ පැත්ත. එහෙනම් 2 මුල 2 sin 45 දිශාව වෙන්නේ මේ පැත්තට. එහෙනම් 2 මුල 2 x දිශාව ඔස්සේ සම්රචකයේ තියෙන්නේ මේ පැත්තට. මොකද්ද? 2 මුල 2 sin 45. ඒක දන්තරකද? අපි මේ පැත්තට දෙන්නේම ධනයි කියලා ගත්තා. එහෙනම් ඒක ධන වෙන්න ඕනේ. ධන 2 මූල 2 sin 45. හරි. එහෙනම් මෙයාගේ x දිශාවට ඔස්සේ බලපෑම දැම්මා. මෙයාගේ x දිශාව ඔස්සේ බලපෑම දැම්මා. ඊළඟට එකේ x දිශාව ඔස්සේ බලපෑම. මොකද්ද? එකේ x දිශාව ඔස්සේ බලපෑම. කීයද? අපි දන්නවා මේ රේඛාව අතර කෝණය අංශක 90. අපි දන්නවා ඊළඟට ඕනෑම දෛශිකයක ඊට ලම්බව බලපෑම කීයද? බිඳුවයි. එහෙනම් මේ නිව්ටන් එකේ උඩට තියෙන
මේ සිරස්ව තියෙන නිව්ටන් එකේ තිරස් දිශාවට බලපෑම බිඳුව. එහෙනම් ඉතින් තේරුමක් නැහැ. ඒක දාන්නේ නැහැ. right. එහෙනම් දැන් අපි සුරු කරමු. එහෙනම් x දිශාවට 2 දාන 2යි මූල 2යි sin 45 කියන්නේ එකයට මූල 2යි මූල 2ට 1යි මූල 2ට 1යි. එතකොට 2 දාන දෙවරක් 1යි නේ. එතකොට 2. එතකොට මෙතන එනවා 4යි. එහෙනම් ඔන්න x දිශාවට අපිට ආව නිව්ටන් 4ක් තියෙනවා නේ. නිව්ටන් 4ක්. මේ දිශාවට නිව්ටන් 4ක්. right. ඊළඟට අපි බලමු අපේ දෙවෙනි පියවරනේ පළවෙනි පියවරේ කිව්වේ x දිශාව ඔස්සේ vg එක ගන්න. අපිට ආව නිව්ටන් 4ක් කියලා. ඊළඟට දෙවෙනි පියවර මොකද්ද? y දිශාව ඔස්සේ පද්ධතියේ vg එක ගන්න. දෛශික වල vg එක ගන්න. ඊළඟට බලමු ඒක. එහෙනම් මම මෙතනදී ඉහළට දෛශික ධන කියලා ගන්න. ඉහළට තියෙන දෛශික ධන කියලා ගන්න. එහෙනම් මේකේ තේරුම මොකක්ද? කලින් වගේ ඉහළට දෛශික ධන පහළට දෛශික ඍණ කියලා. ඒක තමයි මේ කිටි කරලා මෙතන ලියලා තියෙන්නේ. right. දැන් අපි බලමු. ඉහළ තියෙන දෛශික ධන දැන් බලමු මෙයාගේ right. මෙයා තියෙන ඉහළට. එහෙනම් දැන් දරිද? ධනයි නේ. අයි ඉහළට ධන කියලා ගත්තේ. එහෙනම් නිව්ටන් එක ඉහළට තියෙන එක ධනයි. ඊළඟට 2යි මූල 2. 2යි මූල 2 y පැත්තට තියෙන සරණසික කීයද? අපි දන්නවා මේ රේඛාවත් එක්කලා නේ අංශක 45ක් හදන්න 2යි මූල 2. එතකොට ඒකට එන්නේ cos 2යි මූල 2යි cos 45 තමයි y දිශාවට තියෙන බලපෑම වෙන්නේ. 2යි මූල 2යි cos 45. තුරක ධනද ඍණද? අපි දන්නවා බෑන්ඩ් තුනේ අතර යොමු කරොත් අපි මේ කෝණය වැහුවොත් දිශාව යොමු වෙන්නේ 2යි මූල 2යි cos 45 ඉහළට. අපි ඉහළට දෛශික ධන කියලා ගත්තා. එහෙනම් එයා ධන වෙන්න ඕන. ඊළඟට නිව්ටන් 2. නිව්ටන් 2 y දිශාවට බලපෑම බිඳුව. ඇයි? මේ දෙක මේ දිශාවට y දිශාවට ලම්බයි. ඒකෙන් නිව්ටන් 2 සිරස් බලපෑම නැත්නම් y දිශාව ඔස්සේ බලපෑම බිඳුව. එහෙනම් ඔන්න දැන් දෛශික පද්ධතියේ තියෙන සියලුම දෛශික සලකලා තියෙනවා. මෙතන දෛශික තුනම සැලකුවා. මෙතන y ගන්න උනත් දෛශික තුනම සැලකුවා. right. එහෙනම් එක දාන 2යි මූල 2යි cos 45 කියන්නේ එකයට මූල 2යි. කලින් වගේම තමයි සුළු කිරීමෙන් වෙන 1යි ආයි මෙතන එක දාන දෙවරක් 1යි. එතකොට 2යි. එහෙනම් 3යි නිව්ටන් ඉහළට ආවා. ඔය විදිහට. ඔන්න එහෙනම් x දිශාව ඔස්සේ දෛශික පද්ධතියේ නැත්නම් බල පද්ධතියේ vgi කියුවා. y දිශාව ඔස්සේ vgi කියුවා. එතකොට සම්ප්‍රයුක්ත ගන්නකොට තුන්වෙනි පියවරෙන් කියන්නේ මොකද්ද? x හා y වල සම්ප්‍රයුක්තය ගන්න. මොකද්ද? x හා y වල සම්ප්‍රයුක්තය. එහෙනම් x දිශාවට තියෙනවා මේ දිශාවට නේ නිව්ටන් 4ක්. 4යි නිව්ටන්. ඊළඟ y දිශාව ඉහළට තියෙනවා නිව්ටන් 3ක්. මේ දෙකේ සම්ප්‍රයුක්තය අපිට තේරෙනවා කොහොමද? මේ වගේ දිශාවකට තියෙන්නේ නේද? අපි දන්නවා සමාන්තර රස ප්‍රමේය අනුව අපිට හිතා ගන්න පුළුවන් සම්ප්‍රයුක්තය කොයි දිශාවකද තියෙන්නේ කියලා. ඒක අපිට r කියලා ලැබෙනවා. r. දැන් ඔය r කොහොමද දැන්? මේ දෛශික දෙක එක්කනට ලම්බක. එහෙනම් ලම්බක දෛශික දෙක සම්ප්‍රයුක්තය ගන්න අපි මොන සූත්‍රයද පාවිච්චි කරන්නේ? දිග එකද පොඩි එකද? පොඩි එක පාවිච්චි කරමු. මොකක්ද පොඩි එක? r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය. එහෙනම් p 4 වර්ගය ධන 3 වර්ගය. මේ දෙක මාක් කරලා දැම්මම ඒක ප්‍රශ්නයක් නෑ. දෙක එකතු ඔහොම ගත්තා 4 වර්ගය ධන 3 වර්ගය ගත්තත් එකයි 3 වර්ගය ධන 4 වර්ගය ගත්තත් එකයි. එහෙනම් මෙතන එනවා අපිට 4 වර්ගය 16 3 වර්ගය 9යි 16යි 9යි 25යි. එහෙනම් r වර්ගය 25යි. එහෙනම් r කියන්නේ මොකද්ද? 25 වර්ගමූලය. එහෙනම් අපිට ලැබෙනවා r කියන්නේ
කීයද? ඉස්පෙර වර්ගමූලේ 5යි. එහෙනම් 5යි නිව්ටන් කියලා. ඔන්න සම්ප්‍රයුක්තයේ විශාලත්වය අපි ගත්තා. ඊළඟට අපිට ඕන කරන්නේ සම්ප්‍රයුක්තයේ දිශාව ගන්න. අපි දන්නවා සම්ප්‍රයුක්තයේ දිශාව අපි ගන්නේ දන්න දිශාව පාවිච්චි කරලා. එහෙනම් හතරවෙනි නිව්ටන්ගේ දිශාව දන්නවා. එයාගේ දිශාවත් එක්ක හදන කෝණයක් හොයන්න පුළුවන්. නැත්නම් නිව්ටන් තුනත් එක්ක සම්ප්‍රයුක්තය හදන දිශාවත් හොයන්න පුළුවන්. එහෙනම් මොකද ලේසි වෙන්නේ මෙතනදී? අපි ගමු කොහොම එකත් එකයි සම්ප්‍රයුක්තයේ හතරවෙනි නිව්ටන් එක්ක හදන කෝණය බලමු. ඒක හොයන්න. ඒක අපි තීටා කියලා ගමු. එහෙනම් අපිට එනවා ඒක මෙතන හෙව්වොත් tan θ සමානයි මොකද්ද? tan θ සමානයි p බෙදීම q නැත්නම් q බෙදීම p. ප්‍රශ්නයක් නැහැ කොහොම ගත්තා. අපි යටට ගන්නෙ මොකද්ද? යටට ගන්නෙ මොකද්ද? මතකද කිව්වේ? සම්ප්‍රයුක්ත θ කෝණයක් හදන්නේ කාත් එක්කද? හතරත් එක්ක. එහෙනම් යටට එන්නේ ඕනේ හතර. එහෙනම් අනිත් එක න කවුද? තුන. හතරෙන් කිව්වා. ඒක තමයි එහෙම තමයි අපි කෙටි ක්‍රම අපි පාවිච්චි කරන කෙටි ක්‍රම. මෙයා tan θ අපිට ලැබෙනවා. tan θ අපිට ලැබෙනවා 3 බෙදීම 4යි කියලා. එහෙනම් θ tan inverse tan ප්‍රතිලෝම 4 බෙදීම 2. මේක අපිට පොක් පාවිච්චි කරලා tan ඕව පාවිච්චි කරලා අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් දැන් පැහැදිලි. අපි දැන් පිළිතුරට ආවා. එහෙනම් x හා y දෛශික දෙකේ සම්ප්‍රයුක්තය නැත්නම් x දිශාව ඔස්සේ වේදන සංරචකවල VGI ක y දිශාව ඔස්සේ VGI ක සම්ප්‍රයුක්තය අපිට r කියලා ලැබිලා තියෙනවා. එතකොට මේ සම්ප්‍රයුක්තය තමයි දෛශික පද්ධතියේම සම්ප්‍රයුක්තය වෙන්නේ. ඒ විදිහට අපි අර පීවර තුනේ අන්තිම පීවරේ දුන්නේ. එතකොට ඒ දෙන්නගේ සම්ප්‍රයුක්ත x හා y ගේ සම්ප්‍රයුක්තය කියලා කියන්නේ දෛශික පද්ධතියේම සම්ප්‍රයුක්තය. එතකොට මේ සම්ප්‍රයුක්තය ගත්තා විශාලත්වය තියෙන මෙතන. ඊළඟට දිශාව ගත්තා ඊට අදාළ කෝණය. මොකද්ද කෝණය? r නිව්ටන් 4ත් එක්කලා හදන කෝණය තමයි දුන්නේ. දන්න දෙයකින් නොදන්න එක්කෙනාගේ දිශාව හොයනවා. දන්න දෙයින් හතර දිශාව අපි දන්නවා මේක අතර තිරස්ව තියෙන්නේ කියලා. ඒ දිශාව පාවිච්චි කරලා r ගේ දිශාව දුන්නා. ඒක දෙන්න අපිට ඕන මේ දෙන්න අතර කෝණය හොයන එක විතරයි. එහෙනම් දැන් හරි දෛශික පද්ධතියේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය හා දිශාව විදිහට ලබා ගන්න පුළුවන්. පැහැදිලි. අපි දැන් බලමු තව ගණනක් කරමු. ළමයි එතනදී x සහ y හේවනකොට අර පළවෙනි පියවර හා දෙවෙනි පියවරේදී අපි මොකද කරේ? x දිශාව ඔස්සේ විභේදන සංරචකවල VGI කියනවා. ඒතර VGI කිය වෙනවයි කියන එක තමයි අපි කරේ. එක පැත්තක් ධනයි අනිත් පැත්ත උඩට ඔටෝ ඍණ වෙනවා. අන්න එහෙම සලකලා අපි සංඛ්‍යාවල එකතුව ගත්තාම අපිට ලැබෙන්නේ VGI කියලා. y ඒ විදිහටම අපි y දිශාවේ එක පැත්තක් ධන කියලා සැලකුවාම අනිත් පැත්ත ඍණ වෙනවා. ඒ විදිහට දෛශිකවල විභේදන සංරචකවල VGI කිය y දිශාව ඔස්සේ ගත්තාම හරි. ඔන්න පැහැදිලි. අපි බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන බලමු. දෙකයි ඔන්න දෛශික පද්ධතියක් තියෙනවා. අපේ ආනමික සම්ප්‍රයුක්තය. එහෙනම් පළවෙනි පියවර අපි කරමු x දිශාව ඔස්සේ VGI එක ගමු. එතකොට මෙතනදී x දිශාව ඔස්සේ VGI එක ගන්නකොට අපි ධන පැත්ත x වල ධන පැත්ත කියලා අපි කලින් ගත්තේ මේ පැත්ත. නේ? අපි ගමු මෙතනදී මේ පැත්ත කියලා. අනිත් පැත්ත කියලා ගමු. ඒක අපිට කැමති විදිහට තෝරගන්න පුළුවන්.
x ධනයි කියලා මේ පැත්තට තෝරගත්තොත් මේ පැත්තට තියෙනවා ඍණයි. මේ පැත්තට ධනයි කියලා තෝරගත්තොත් මේ පැත්තට තියෙනවා ඍණයි. ඒ විදිහට. හරි. මෙතනදී අපි මේ පැත්තට ධනයි කියලා තෝරගමු. इसके මේ පැත්තට ධනයි. right. එහෙම ගමු. එතකොට මේ පැත්තට ධනයි. එහෙනම් දෙක ධනයි. ඇයි දෙක යොමු වෙන්නේ මේ පැත්තට. අපි ඒ පැත්තට තමයි ධනයි කියලා ගත්තේ. එතකොට කලින් එක මතකයි. මෙහෙට ධන නම් ඒකෙන් අනිත් පැත්ත මොකද්ද? මේ පැත්තට ඍණයි. මේක කෙටි කරලා තමයි මේ ලියලා තියෙන්නේ. right. එහෙනම් දෙක තියෙන්නේ මේ පැත්තට එයා ධනයි. ඇයි අපි ධනයි කියලා තෝරගත්තේ මේ පැත්තට නිසා. ඊළඟ අනිත් එක නම් ගත්තොත් 4යි. 4 තියෙන්නේ සිරස්ව තියෙන්නේ. ඒකේ තිරස් අතර බලපෑම බිඳුවයි. එහෙනම් එයා එන්නේ නැහැ. ඊළඟ එක. මෙයා ගත්තොත්. මෙයා විභේදනය කරොත් කොහොමද ලැබෙන්නේ? 4යි මේ පැත්තට cos 45. මේ පැත්තට 4යි sin 45. එතකොට 4යි cos 45 තියෙන්නේ මේ පැත්තට. අපි මේ පැත්තට ධන කියලා ගත්තේ. එතකොට 4යි cos 45 මොකද වෙන්නේ? ඍණයි නේ. එහෙනම් ඍණ 4යි cos 45. මම ආයෙත් කිව්වොත් මේ 4යි කියන දෛශිකය තියෙන්නේ මේ දිශාවට. ඒක මේ රේඛාවත් එක්කලා හදන්නේ අංශක 45ක් ඕනේ. එහෙනම් මේ රේඛාවට වැටෙන්නේ cos වගේ 4යි cos 45. මේ පැත්තට වැටෙන්නේ sin එක. එතකොට අපි මේ දිශාවටයි දෛශික ධන කියලා තෝරගත්තා. එතකොට මෙයාගේ බලපෑමක් එන්නේ නැහැ නේ තිරස් දිශාවට. එහෙනම් ඉන්නේ අනිත් එක්කලා. එතකොට එයාදී ඉන්නේ මේ පැත්තට නිසා මේ අපි දෛශික ධන කියලා තෝරගත්තේ මේ පැත්තේ හින්දා ඒ 4යි cos 45 කියන එක ඍණ වෙනවා. එහෙනම් 4යි cos 45 ඍණ වෙන එක තේ පැහැදිලිනේ. මොකද 4යි cos 45 තියෙන්නේ අපි මෙහෙම ගත්තොත් මේ දිශාවට. අපි කෝණය මෙහෙම වැහුවොත් මේ පැත්තටයි 4යි cos 45 තියෙන්නේ. එහෙනම් එයා ඍණයි. තවන්න පැහැදිලි. right. දෙක ඍණ 4යි cos 45 කියන්නේ එකයට මූල දෙකයි. හරි. එතකොට මෙතන හරිනේ. තරයි. මේ 4 කියන එක අපිට ලියන්න පුළුවන් කොහොමද? 2යි දෙවරක් 2 කියලා නේ. දෙවරක් 2 4. දෙවරක් 2 4. ඊළඟට දෙක ලියන්න පුළුවන් ආයේ මූල දෙක වතාවක් මූල දෙක නේ. එතකොට ඒක වැඩි කිරීම ඒකට මූල දෙකයි. ඔන්න ඔහමනේ ඔක තියෙන්නේ. එතකොට මේ කැපුවොත් මූල දෙකේ එකයි මූල දෙකේ. එහෙනම් මෙතන එනවා කීයද? දෙක ඍණ 2යි මූල 2යි කියලා. එයි එතන එකයි තියෙන්නේ නේද? එතකොට දැන් මේක සුළු කරන්න. එතකොට මේක සුළු කරන්න කොහොමද? දෙක ඍණ 2යි මූල 2යි. 2යි මූල 2 කියන්නේ කීයද? 1.41. එතකොට මෙතන දෙක ඍණ 2.82. එහෙනම් මේ x කියන එක අපිට ලැබෙනවා මෙහෙම ගත්තොත් මේ පැත්තට අපි x ධනයි කියලා ගත්තා. නේද? මේ පැත්තට x ධනයි කියලා ගත්තා. එතකොට දෙකෙන් අඩු කරන්න තියෙනවා 2.82. එතකොට අපිට මේ පැත්තට එනවා x කියන එක කීයද? 2 2.82 කියපුවම ඍණ 0.82. පැහැදිලි? එතකොට මේ පැත්තට ඍණ 0.82 කියන්නේ මේ පැත්තට කීයද? ධන 0.82 කියන්නේ. පැහැදිලිනේ? right. ඔය විදිහට අපි x දිශාවට සාමරජිකවල VGI එක ගත්තා. අපි කිව්වා අපිට x පැත්ත කැමති පැත්තක් ධනයි කියලා තෝරන්න පුළුවන්. එතකොට මේ පැත්තට අපි x ධනයි කියලා ගත්තේ. එතකොට අනිත් පැත්තට තියෙනවට ඍණ වෙනවා. හැබැයි අපිට ආවේ මේ පැත්තට තියෙන සාමරජිකවල VGI එකේ ඍණ ගන්න. එහෙනම් ඊට විරුද්ධවයි ඇත්තටම මේ දෛශිකයේ තියෙන්නේ. ඒක වෙන්නේ 0.82 නේ. මෙහෙට තියෙන එක ඍණ වෙලා තියෙන්නේ. එහෙනම් මේ පැත්තට තියෙන එක ධන වෙන්න ඕනේ. right. ඊළඟට අපි දෙවෙනි පියවර ගත්තොත් දෙවෙනි පියවරේදී කියන්නේ y දිශාවට VGI එක ගන්න. අපි ඉහළට ගමු. ඉහළ දිශාවට නැත්නම් ඉහළ පැත්තට
දෛශික වල බීජය කියලා. එහෙනම් ඊළඟ තියෙන දෛශික ධන එන 4 ධන. එයා දින්නේ ඊළඟට. මෙයා එන්නේ නැහැ. ඇයි? මේ පැත්තටයි තියෙන්නේ. එයාගේ මේ පැත්තට බලපෑම කීයද? බිඳුවයි. ඇයි? ඕනම දෛශිකයක ඊට ලම්බක බලපෑම ශූන්‍ය නිසා. right. ඊළඟට 4 ගත්තොත් 4 ඉන්නේ මේ පැත්තට cos 45 පල්ලෙහාටයි sin 45 එන්නේ. 4යි sin 45 තියෙන්නේ පල්ලෙහාටනේ. දිශාව මේ අතර තියෙන 4. ඒක අපි කෝණය මෙහෙම ඇරියොත් පල්ලෙහාට තියෙන්නේ. එහෙනම් අපි ගත්තොත් 4යි sin 45 පල්ලෙහාට තියෙන්නේ. හැබැයි අපි ඉහළටයි ධන කියලා ගත්තේ. එහෙනම් 4යි sin 45 ඍණ වෙනවා. ඍණ 4යි sin 45 කියලා ලැබෙනවා. එතකොට මේක සුළු කරමු දැන්. වෙන වර්ණ නැති නිසා වෙන දශක නැති නිසා 4යි sin 45 කියන්නේ එක්කයට මූල දෙක. right. මෙතන 4 ඍණ කලින් වගේම තමයි මේ සුළු කිරීමමයි මෙතනක් තියෙන්නේ. ඒක පොඩ්ඩක් උල්ල මතක තියාගත්තොත් මෙතන එන්නේ ඍණ 2.82 ඉන්නේ. එහෙනම් අපි තියෙන්නේ 4න් 2.82 අඩු කරන්න. එතකොට කීයද එන්නේ? 1.8යි නේද? 1.8යි. හරිනේ. ඔව්. 3යි 9යි. හරි. එහෙනම් y දිශාවට ඔය විදිහට ආවයි අපිට දාන උත්තරයක් ආවා. හරි. දැන් x දිශාව ඔස්සේ y දිශාව ඔස්සේ පාදයේ තියෙන සියලුම දෛශිකවල VGI එක අරගෙන තියෙනවා. දැන් අපිට මේ x සහ y ගේ සම්ප්‍රයුක්තය ගත්තා කියන්නේ දෛශික පද්ධතියේම සම්ප්‍රයුක්තය ගත්තා සමානයි. දැන් අපි ඒක කරමු. එහෙනම් x දිශාව ඔස්සේ ආවේ අපිට x දිශාව ඔස්සේ ආවේ මේ අතර කීයද ආවේ? මතකද? 0.82යි. හරිනේ? 0.82යි. ඊළඟට y දිශාව ඔස්සේ ඉහළට ආවා. y දිශාව ඔස්සේ ඉහළට ආවා කීයද? 1.82. එතකොට අපිට පැහැදිලි මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්තය මේ වගේ දිශාවකට තියෙන්න ඕනේ. සමාන්තර අසමෝහයෙන් හරිනේ. right. එතකොට සම්ප්‍රයුක්ත හොයන්න පුළුවන් කලින් වගේම r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය භාගිත. එතකොට p කියන 0.82 කියලා ගත්තොත් ඒකේ වර්ගය ධන 1.82 වර්ගය. දැන් මේක සුළු කරන්න අපිට තියෙනවා. අපි බලමු මේක සුළු කරන්නේ කොහොමද. තුනයි දශම 9.8 කියලා එන්නේ. 3.9.8 කියලා ඉන්නේ r වර්ගය. එහෙනම් r සමාන වෙනවා 3.98 වර්ගමූලය. එනවා අපිට r 1.9. එතකොට ඔය අපිට දිශාව අපි ගමු r කියන එක නා 0.82ත් එක්ක ලබන දිශාව ඔය θ. ඒකේ උගු tan θ සමානයි මොකක්ද? q බෙදීම p. ඒකට යනට දාන්නේ මොකක්ද? මතකද? සම්ප්‍රයුක්තය θ කෝණයක් හදන්නේ මේ රේඛාවත් එක්කලා. එහෙනම් එයා තමයි යටට යන්නේ. කවුද? 0.82. 0.82. તો උඩට 1.82. ඔන්න tan θ එනවා. දැන් මේක සුළු කරලා අපිට θ ගියගේ tan පාවිච්චි කරලා හොයන්න පුළුවන්. එහෙනම් පැහැදිලි දෛශික පද්ධතියක සම්ප්‍රයුක්තය කොහොමද ගන්න කියලා මේ උදාහරණ දෙකෙන් පැහැදිලි කරගත්තා. අපි දැන් බලමු ඊළඟට දෛශික දෙකක වෙනස ගන්න කොහොමද කියලා. දෛශික දෙකක වෙනස ලබා ගැනීම. දෛශික දෙකක වෙනස ලබා ගැනීම. දෛශික දෙකක වෙනස ලබා ගැනීම.
දෛශික දෙකක වෙනස නැත්නම් අන්තරය නැත්නම් වෙනස ඕනම මාතෘකාව. දෛශික දෙකක වෙනස කියන්නේ ළමයි දෛශික දෙකක වෙනස සමානයි මොකක්ද? පසු දෛශිකය ඍණ මුල් දෛශිකය. මෙන්න මේකෙන් අපිට ගන්න පුළුවන්. එහෙනම් දෛශික දෙක වෙනස ගන්න ඕන නම් අපි කොහොමද කරන්න ඕනේ? පයි දප් දෛශික දෙක වෙනස ගන්න ඕන නම් අපි මොකද කරන්න ඕනේ? පසු දෛශිකය ඍණ මුල් දෛශිකය පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට අපි කරපුවාම අපිට දෛශික දෙකේ වෙනස ලැබෙනවා. අපි බලමු මේක මෙහෙම කිව්වට ගණිතමය කොහොමද කරන්නේ කියන එක බලමු. එතකොට ඔබ තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් ගන්න. අවශ්‍ය සටහන් තබා ගන්න මම කලින් කිව්වා. ඔයාලා තමයි වැඩ කරනකොට මේක තේරුම් ගන්නකොට අවශ්‍ය සටහන් ටික තියාගන්න. එතකොට ගොඩාක් පහසු වෙයි අධ්‍යයනය කටයුතු කරගෙන. අපි හිතමු මේ විදිහට බෝලයක් තියෙනවා ළමයි. බෝලයක් තියෙනවා පුතේ. මේ බෝලය හතරක ප්‍රවේගයකින් පොළවේ වෙලා වදිනවා. කීයක ප්‍රවේගයකින්ද? හතරක ප්‍රවේගයකින්. පොළවේ වෙලා වදින්නේ හතරක ප්‍රවේගයකින්. හතරක ප්‍රවේගයෙන් ඇවිල්ලා වැදිලා එයා පොළා පනිනවා ආයි හතරක ප්‍රවේගයකින්ම උඩට පනිනවා. හතරක ප්‍රවේගයකින්. අපි දැකලා තියෙන බෝල ඊවට ගහපුවාම උඩ පම්ප් වෙනවා. ගහපුවාම ආයෙ උඩට එනවා ශරීරය. නේ? රයිට්. අන්න ඒ වගේ අවස්ථාවක්. අපෙන් අහනවා මේ පොළවේ වැදිලා එයා ආයෙ උඩට එනකොට එයාගේ ප්‍රවේගයේ කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියලා. නැත්තම් එයාගේ මෙන්න මේ අවස්ථාවේ ඉඳලා මේ අවස්ථාවට වෙනකොට ප්‍රවේගයේ වෙනස මොකක්ද කියලා. අපෙන් අහනවා. එහෙනම් අපි අපේ කලින් සාකච්ඡා කරපු සමීකරණයට යන් ප්‍රවේග වෙනස සමානයි මොකද්ද? ප්‍රවේග වෙනස සමානයි මොකද්ද? පසු ප්‍රවේගයද මුල් ප්‍රවේගයද? නෑ. පසු ප්‍රවේගය ඍණ මුල් ප්‍රවේගය. අතරයිනේ. පසු ප්‍රවේගයේ ඍණ මුල් ප්‍රවේගය. දෛශික දෙකේ වෙනස අපි කිව්වේ පසු දෛශිකයේ ඍණ මුල් දෛශිකය. එතකොට මෙතන දෛශික වෙන්නේ ප්‍රවේගයනේ. මෙතන දෛශික වෙන්නේ ප්‍රවේගයනේ. එතකොට ප්‍රවේග දෙකේ වෙනස කියන්නේ ප්‍රවේගයේ වෙනස කියන්නේ මොකද්ද? පසු ප්‍රවේගයේ ඍණ මුල් ප්‍රවේගය. එහෙමයි එන්නේ. එතකොට පසු ප්‍රවේගය. එතකොට මුලින්ම උනේ මොකද්ද? එකද දෙකද? මේ අවස්ථාව අපි එක අවස්ථාව කියලා ගත්තොත් මේක දෙක අවස්ථාව කියලා ගත්තොත් එතකොට මුල් අවස්ථාව වෙන්නේ කොහොමද? මේකනේ මුලින් වෙන්නේ. මේකනේ පස්සෙන් වෙන්නේ. මේක මුලින් එනවා මේක ඊළඟට වෙන දේ. මේක තමයි පස්සෙන් එන්නේ. එතකොට පසු ප්‍රවේගය වෙන්නේ 4යි මිශ්‍රණයක ඉහළට තියෙන එක. මුල් ප්‍රවේගය වෙන්නේ 4යි මිශ්‍රණයක පහළට තියෙන එක. ඒක පැහැදිලි අපිට. එතකොට පසු ප්‍රවේගය අපි මේ තීන විදිහටම දිශාවත් එක්කම දාන්න ඕනේ වැඩි කරගන්න.
එහෙනම් පසු ප්‍රවේගය දානවා අපි 4 උඩට. මේ රින් ලකුණත් ඒවම ලියනවා. කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඊළඟට මුල් ප්‍රවේගයත් ඒ තියෙන විදිහටම ලියනවා. කොහෙද මුල් ප්‍රවේගය තියෙන්නේ? කොහෙටද? පල්ලෙහාට. 4යි. ඒක තියෙන්නේ පල්ලෙහාට. දිශාවත් එක්කම ලියා ගන්න ඔය විදිහට. පසු ප්‍රවේගය දිශාවත් එක්කම ඉලක්කමත් එක්ක ලියා ගන්නවා. ආයරින් ලකුණ ඒ විදිහටම දානවා. ඊළඟට මුල් ප්‍රවේගය විශාලත්වය දිශාවත් ඔය විදිහට සඳහන් කර ගන්නවා. ඊළඟට ඍණ සමානයි ඊළඟට 4යි. මෙන්න මේ ඍණ කියන එක දාන කරගන්නවා. අපි බලමු ඊළඟට ඇයි එහෙම කරන්නේ කියලා. ඍණ කියන එක දාන වෙනකොට මොකද්ද වෙන්නේ? ඍණ දාන වෙන්නේ කොහොමද? දෛශිකය ඍණ ලකුණකින් ගුණ කරපුවාම මොකද වෙන්නේ? එයාගේ දිශාව මාරු වෙනවා. එතකොට මේක ඍණ වලින් වැඩි වුණාම එයාගේ දිශාව ඉහළට වෙනවා. විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතනට එන්නේ මොකද්ද? ධන කියන එකනේ. ඒක වෙන විදිහකට කිව්වොත් මට මේක ආයෙ මෙහෙම ලියන්න පුළුවන් නේද? එහෙම නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද? මම මේක ලියන මේ විදිහට. ධන ආයි ඍණ පහළට 4යි කියලා. ඔන්න විදිහ ලියන්න. හරි. මෙහෙම ලියුවයි කියලා මේකේ වෙනසක් තියනවද? නෑ නේද? වෙනසක් නෑ. ඇයි? ධන ඍණ වලින් ගුණ කරපුවාම ධන ඍණ වලින් ගුණ කරපුවාම ආය ලැබෙන්නේ ඍණමයි. මෙයා එහෙම වෙනවා. පැහැදිලි. ඊළඟට ආයි ඉහළට 4යි ධන ලකුණ තියෙන්නේ නැහැ. right. ඍණ ලකුණ මෙතන තියෙනවා. දිශාව පල්ලෙහාට තියෙනවා. අපි දන්නවා දෛශිකයක් ඍණ ලකුණකින් ගුණ කරොත් එයාගේ දිශාව මාරුයි. එතකොට දැන් දිශාව කොහෙද තියෙන්නේ? දැන් තියෙන්නේ පහළට ඍණ ලකුණෙන් ගුණ වුණාම දිශාව වෙන්නේ ඉහළට. ඉහළට 4යි කියලා එනවා. right. ඔන්න දැන් මේ දෛශික දෙක එකතු කරපුවාම තමයි මොකද්ද? ප්‍රවේග වෙනස ලැබෙන්නේ. මේ දෛශික දෙක එකතු කරනවා කියන්නේ මොකද්ද? මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්තය ගන්නවා කියන එකනේ. මේ දෛශික දෙක එකතු කරනවා කියන්නේ මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්තය ගන්නවා කියන එක. දැන් බලමු අපි මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්තය ගන්න. ඉතින් මම මෙතනට ආවොත් ප්‍රවේග වෙනස සමානයි ඉහළට 4 ධන ඉහළට 4. හරි. එතකොට ඔය තමයි ප්‍රවේග වෙනස. මොකද ළමයි ඉහළට 4 ධන ඉහළට 4 කියන්නේ මොකද්ද? දෛශික දෙක එකම දිශාවට තියෙන්නේ. ඒ දෙක එකතු කරන්න තියෙනවා. ඒ දෙකේ සම්ප්‍රයුක්තය ගන්න තියෙනවා. එතකොට මේ දෛශික දෙක අතර කෝණය කීයද? එකම දිශාවට තියෙනවනේ බිඳුවයි. එතකොට මේ වගේ වෙලාවෙදී අපි මොකද කරන්න ඕනේ? ඒ දෛශික දෙක එකතු කරනවා එහෙම. දිශාව වෙන්නේ මෙයාලගේ මේ තියෙන දිශාවම තමයි. එහෙනම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය වෙන්නේ 8යි කියලා අපිට ප්‍රවේගය ගත්තේ ප්‍රවේගයේ m මිශ්‍රණ එක. එහෙනම් ඔය විදිහට අපිට ප්‍රවේග වෙනස ලැබෙනවා. මොකලේ මෙව ඇදිලා ආපස්සට එනවා. 4කින් ඇදිලා 4කින් පොළා වයින්කොට අපිට ප්‍රවේග වෙනස ලැබෙනවා. බෝලේ තප්පරයෙන් විතර 8යි කිය ඉහළට. පැහැදිලි. right. තව ගන්න පුළුවන්.